සුව වේවා සුව බෝ වේවා ඔබ රට සහ මුළු ලෝකයම ආයු වැඩේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඉස්ලාම් විශ්වාසය අනුව අල්ලාහ් දෙවියන් වහන්සේ බිහි කරන නිර්මාණය කරන මුල්ම මිනිසා ආදම්. ඒ මුල්ම මිනිසා නබිවරයෙක්. ඒ නබිවරයාගේ සිට ක්‍රිස්ති වර්ෂ 570 දී උපත ලබන මුහම්මද් නබිතුමන් දක්වා මේ විදියට නබිවරුන් 1,24,000ක් මෙලොව පහළ වී තිබෙනවා. ක්‍රිස්ති වර්ෂ 570 දී පහළ වෙච්ච මුහම්මද් නබිතුමාගේ ජන්මදිනය උපන්දිනය සිහිපත් කරන දිනය අද දවස. ඒ නිසා ඉස්ලාම් බැතිමතුන්ට ආශිර්වාදාත්මක දිනයක්, පූජනීය දිනයක්, වැදගත් දිනයක්. අපි ඉස්ලාම් සහෝදර ඥාතීන් වෙනුවෙන් අපි මේ දිනය ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවසේදී පත්තරමේන්තුවේ වාර්තා කරන ජාතික පුවත්පත්වල ප්‍රධාන සිරස් මොනවද කියලා, ප්‍රධාන සිරස්වල මොනවද කියලා වාර්තා කරන්න කැමතියි. අද ඔක්තෝබර් මාසයේ 19 වෙනිදා නිවාඩු දිනයක්, රජයේ සහ පෞද්ගලික අංශවල බැංකුවල නිවාඩු දිනයක්. මේ නිවාඩු පාඩුවේ ඔබ අවදියෙන් ඉන්න නිසා රටේ තොටේ මොකද සිද්ධ වෙන්නේ කියලා අපි මුලින්ම විමසමු ප්‍රධාන පුවත් සිරස්වල වලින්. කොහොම හරි කමන්නේ ප්‍රශ්න විසඳනවා නම් අඩියක් පස්සට ගත්තර කමන්නේ හැල්ලු වෙන්නේ නැහැ කවුරුවත්. මොකද මේ සටනින් පෙරදුනේ ජනතාව, විශේෂයෙන්ම දුප්පත් ජනතාව සහ දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. ගුරු විදුහල්පතිවරු 25 වනදා සිට පාසලට ඔන්ලයින් වර්ජනයේ දවස් 99කට පස්සේ නවතී. විසඳුම් නැත්නම් සටන දිගට චමින්ද සිල්වා වාර්තා කරනවා අද දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්වලය. දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්වලයත් මේ පුවත් තමයි ගෙනෙන්නේ. සිතාරා සේනානි වාර්තා කරන්නේ ගුරු විදුහල්පති වර්ජනය අවසන් වෙයි. ගෘහ විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කරයි. ඊළඟට ලංකාදීපය වාර්තා කරනවා ගුරු විදුහල්පතිවරු සඳුදා සිට සේවයට 21 වනදා වැඩට එන්න කියලා තමයි. එහෙම නැත්නම් 21 වනදා සිට, ඒ කියන්නේ හෙට නෙවෙයි අනිද්දා ඉඳලා පාසල් පටන් ගන්න තමයි රජය තීරණය කළා තියෙන්නේ. 21 වනදා පාසල් පටන් ගන්නවා. හැබැයි ගුරු විදුහල්පතිවරු සඳුදා සිට තමයි සේවයට වාර්තා කරන්නේ. ගුරු විදුහල්පතිවරු සටනට දින 100ක් තීරණය වෙද්දී, එහෙම නැත්නම් දින 100ක් ගත වෙද්දී පාසල් විවෘත කිරීම ගැන සංගම් දෙකට බෙදෙයි. පාසල් අරින්න දෙන්නේ නැහැ. මර්ධනයට ශක්තිමත්ව මුහුණ දෙනවා. 22 වෙනිදා පටන් ගොවියාගේ සිට කම්කරුවා දක්වා සටනට එක් කරගන්නවා කියලා උලපනේ සුමංගල හාමුදුරුවෝ කියනවා. පහුගිය දවසක ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණා මේ විදියට කලහකාරී ලෙස සහ ආණ්ඩු විරෝධී ලෙස හැසිරෙන ඩොලර් මිලියන ගණනක මුදලක් සංඝයා වහන්සේ නමකටත් ලැබුණා කියලා. 25 වෙනිදා සිට අප වැඩට ආවත් අරගලයේ දිගටම විෂමතාවලට එකවර විසඳුම් ඕන කරන්න ඉගෙනවීමෙන් පමණයි. ජෝසප් ස්ටාලින් මේ කියන්නේ. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්වලය මේ වාර්තා කරන්නේ පාසල් විවෘත කිරීම ගැන සංගම් දෙකට බෙදෙයි. ඒ අනුව මව්බිම් පුවත්පත වාර්තා කරන විදිහට විවෘත කිරීමත් එක්කම මේ පාසල් විවෘත කිරීමත් එක්කම වෘත්තීය සංගම් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි උලපනේ සොමංගල හාමුදුරන්ගේ වෘත්තීය සංගමය. ඔවුන් කියනවා පාසල් අරින්න දෙන්නේ නැහැ කියලා. ජෝසප් ස්ටාලින්ගේ වෘත්තීය සංගමය කියනවා 25 වෙනිදා සිට අපි දිගටම වැඩ කියලා. ඊළඟට මහින්ද ජයසිංහ කියනවා ආණ්ඩුව කියන දින වලට අපි එකඟ නැහැ. ආණ්ඩුව කියන දවස් වලට එන්නේ අපි වෙන දවසක එන්න 21 එන්නේ නැහැ 25 එනවා කියලා. චක්‍රලේඛයට එරෙහි ගුරුවරුන්ට රාජ්‍ය සේවා නීති සංග්‍රහය අනුව කටයුතු කරනවා කියලා මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහත්මයා කරන ප්‍රකාශය මහනුවර කේඑල් සුරවීර මව්බිමට වාර්තා කරනවා. වැඩට ආවත් වෙනත් ක්‍රියාමාර්ග ඔස්සේ අරගලයේ දිගටම කියලා ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමේ ලේකම්වරයා කියනවා. සාධාරණ විසඳුමක් නැතිව අරගලය අවසන් කරන්නේ නැහැ කියලා ඒකාබද ගුරු සේවා සංගමේ ලේකම්වරයා කියනවා. එහෙම කිව්වා වුණාට ඊළඟට 21 වෙනිදා ඇවිල්ලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ කරනවා කියලා ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපතිනි වසන්තා හඳපාංගොඩ මහත්මිය ප්‍රකාශ කරනවා කියලා සිතාරා සේනානි අද දිනමින පුවත්පතට වාර්තා කර සිටිනවා. වර්ජන එහෙම ක්‍රියාත්මක වුණත් ගුරුවරුන් අතරේ දෙවිවරු ඉන්නවා. ගුරුවරුන් අතරේ දෙවිවරු ඉන්නවා. මෙන්න දිවයින පුවත්පත වාර්තා කරනවා එහෙම පුවතක්. වසංගත ව්‍යසන උද්ඝෝෂණ මැද්දෙත් ජයටම දරුවන්ට උගන්වන උස්සාපිටිය සුමංගලයේ ගුරු දෙවිවරු මෙන්න. අප අපේ වගකීම ඉටු කරනවා. රජයේ ඔවුන්ගේ යුතුකම් ඉටු කරાવી. විදුහල්පති WG ජයසිංහ මහත්මයා සඳහන් කරනවා. කෑගල්ලේ MB 15වත් වාර්තා කරන දිවයින පුවත්පතට මේ විද්‍යාලය විශේෂයෙන්ම ගත්තාම උත්සාපිටිය සුමංගල විද්‍යාලය 2015 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයේ දිවෙනේ ප්‍රථමයා බිහි කරපු පාසල. ඒ නිසා ඒ ගුරු දෙවිවරු
මේ උද්ඝෝෂණ වසංගත වර්ජන මැද්දේ උගන්වනවා මේ උස්සාපිටිය සුමංගලය කියලා කියන්නේ දුප්පත් දෙමව්පියෝ එන පාසලක දුප්පත් දෙමව්පියන්ගේ දරුවන් එන පාසලක්. ඒ නිසා ඒ ගුරුවරුන්ට මෙන්න අපි හදවතින්ම අපේ ආචාර්ය පළ කරනවා. ඒ අතර 21 වෙනිදා පාසල් නොආවොත් අභ්‍යාසලාභීන් ස්ථිරවම අස්ථිරයි කියලා අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරනවා. චාමර පල්ලේකේදරයි වාර්තා කරන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මේ මාස 21 වෙනිදා පාසල් වලට වාර්තා කිරීම මතයයි රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහත්මයා සඳහන් කරනවා. එතුමා ඊයේ සඳහන් කරා අපි මව්බිම් පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් වලින් ප්‍රධාන සිරස්තලයේ හැටියට වාර්තා කළා 18000ක් මේ විදි උපාධිධාරීන් ඉන්නවා. ඔවුන් 21 වෙනිදා හෙට නෙවෙයි අනිද්දා සේවයට පැමිණීම අනිවාර්යයි. දැන් අද අරුණ පුවත්පත කියන්නේ එහෙම එදාට නොආවොත් 21 වෙනිදා නොආවොත් ඔවුන් ස්ථිර වෙනවද අස්ථිර වෙනවද කියන එක ඒ මත තීන්දුව වෙනවා කියලා. ඒ අතර යුග දනවි තීන්දුවට එරෙහිව කාදිනල් හිමි සහ ඇල්ලේ හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට කියලා අද පුවත්පත ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර සිටිනවා. අද පුවත්පත ඇතුළු ජාතික පුවත්පත් බොහොමයක මේ කාරණාව සඳහන් වෙනවා. කෙරළව පිටිය යුග දනවි තාප විදුලි බලාගාරයේ හිමිකාරියතුන් 40%ක කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමටත් මෙරටට ද්‍රව වායු සැපීමේ කොන්ත්‍රාත්තුව එම සමාගමට පැවරීමටත් එරෙහිව මෙල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ සහ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් ඊයේ 18 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික පෙත්සමක් ගොනු කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. මේ පෙත්සමකින් යුග දනවි තීන්දුවට එරෙහිව නැත්නම් යුග දනවි තීන්දුවට එරෙහිව කාදිනල් හිමි සහ ඇල්ලේ හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට අද වාර්තා කරනවා. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඒත් එක්කම අද ඇතුල් පිටුවක තියෙන කතාවක් උපුටා දක්වන්න කැමති. පාස්කු දින ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දීලා කතෝලික ජනතාවට සාධාරණ ඉටු කළ යුතුයි කියලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියනවා. පාස්කු දින ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් දී කතෝලික ජනතාවට සාධාරණ ඉටු කළ යුතුයි කියලා එතුමයි කියන්නේ. ඩයනා උදයන්ගනී වාර්තා කරන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කරන ප්‍රකාශය. ඒ වගේම තවදුරටත් ඇතුල් පිටුවක වාර්තා වෙනවා එතුමාගේ පුත්‍රයා දහම් සිරිසේන පොළොන්නරුවෙන් දේශපාලනයට මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ පුටුවක් මෛත්‍රීගේ පුත් දහම්ට ශ්‍රී ලංකාවේ ලොකු පුටුවක් අනුරාධා හේරත් වාර්තා කරනවා. ඒ කතාවත් එක්කම අපි සූදානම් විරාමයක් ලබන්න. ප්‍රධාන සිරස්තලවල එහෙම නැත්නම් ප්‍රධාන පුවත්වල ආවරණය වෙන කතා ටික ඔය. හැබැයි ඊට පස්සේ තවත් තියෙනවා ප්‍රධාන සිරස්තල වලින් වැහෙන බොහෝ දේවල් ලෝකෙ සිද්ධ වෙනවා. ප්‍රධාන සිරස්තල වෙන්නේ ගුරු වර්ජනය සහ ගුරු වර්ජන නිමවීම. හැබැයි මේකෙන් දරුවන්ට වෙන බලපෑම ඊයේ කොළඹ එන්නතක් විදින්න ආපු දරුවෙක් අවුරුදු 16ක දැරියක් අතුරුදන් තමන්ගේ පෙම්වතා එක්ක ගියා කියලා තමයි ආරංචිය තියෙන්නේ. කොළඹ සිද්ධ වෙලා තියෙන්නේ. මේ සියල්ල මේ කොරෝනා වසංගතයත් එක්ක ඔන්ලයින් එහෙම නැත්නම් පාසලෙන් දරුවා ඈත් වීමේ ප්‍රතිඵල. ඒ ප්‍රතිඵල ඊටාම හානිකරයි. ඒවා ප්‍රධාන සිරස්තල වලින් වැහිලා යන්න ඉඩ තියෙනවා. අත්තරමෙන්තුවෙන් රට දකින්නවා ලෝකය දකින්නවා. රට ලෝකය දකින්නවා කියලා කියන්නේ මේ ලෝකේ රටේ මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න එක. ආරක්ෂක අංශවල සමාජිකයන් ඉලක්ක කරගෙන ජාවාරමක් අන්තර්ජාලයෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලක්ෂයක් දැම්මොත් 60000ක් පොලිය හම්බ වෙනවා කියලා. ලක්ෂයක් දැම්මොත් 60000ක් පොලිය හම්බ වෙනවා කිව්වම කවුද ආයේ ඒ වගේ chance එකක් අත්තරින්නේ? ඒ වගේ වාසියක් අත්තරින්නේ. එහෙම කළා ආරක්ෂක අංශ සමාජිකයෝ ලක්ෂ ගණන් මුදල් නැති කරගෙන දැන් සමහර උදවිය ඒ මුදල් උපයන්න කියලා විවිධ ජාවාරම් වල නිරත වෙනවා කියලාත් අද ජාතක පුවත්පත් අතරේ වාර්තා වෙලා තිබුණා. කොහොම වුණත් මේ දහම ගැන ලෝ දහම ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ කාලයක්. කොරෝනා වසංගතය අපිට ලෝ දහම ගැන නැවත වතාවක් කියා දෙනවා. ඉස්ලාම් දහම ලොවට දායාද කළ නබි නායකතුමා පිළිබඳව අද විශේෂ ලිපියක් මොහමඩ් ආසික් ලංකාදීප පුවත්පතට සඳහන් කරනවා. ඒ අනුව මහමුද් නබිතුමාණන් මෙලව එළිය දකින්නේ ක්‍රිස්තු වර්ෂ 570 වසරේදී වත්මන් සෞදි අරාබියේ මක්කා නගරයේදීය. එකල එහි වංශවත් ගෝත්‍රයක් වූ කුරයිෂි කුලයේ නබිතුමාණන්ගේ පියා අබ්දුල්ලා තුමන් වන අතර නබිතුමන් ඉපදීමටත් පෙර එතුමා මෙලව හැර ගියේය. මව්තුමිය අමීනා තුමිය නබිතුමාට වයස අවුරුදු 7 දී මෙලව හැර ගියාය. එතැන් පටන් සිය මුත්තණුවන් වූ අබු තාලිබ් තුමා ළඟ කුඩා මහමුද් හැදී වැඩෙන්නට විය. ඉන්දියානු ජීවිතයක් ගත කරේ. සිය තරුණ කාලයේදීම මක්කා නගරයට තරමක දුරින් කඳුවලල්ලෙන් වටව පිහිට ඇති හිරා නම් ගුහාවකට ගොස් තනිව යාඥා කිරීම නබිතුමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත්ව තිබිණි. මිනිස් වාසයකින් තොර පාළු වී ගියේ එම ගුහාවට වී දෙවියන් ගැනත් දෙවියන් වහන්සේගේ මැවීම් ගැනත් නිරන්තරයෙන් මෙනෙහි කිරීමට
පටන් ගත්තා. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි දේවදූතෙක් ඇවිල්ලා මහමුද් කියවන්න කියලා කියන්නේ. මහමුද් කියවන්න කියලා කිව්වට මම කිසිදු අධ්‍යාපනයක් ලබා නොසිටිමි. මහමුත්තුමානෝ මා කෙසේ කියවන්නද? මම අධ්‍යාපනයක් ලබා නොසිටිමි. හැබැයි මම කිසිවක් ඉගෙනගෙන නැහැ මට මොනවත් කියවන්න බෑනි කියලා උන්වහන්සේ කියනවා. එවිට දේවදූතයා දෙවියන්ගේ නාමයෙන් කියවන්නේයි නැවතක් කිය. එවිට මහමුත්තුමානෝ දේවදූතයන්න් කී පරිදි කීහ. ශුද්ධ වූ අල් කුරානයේ බිහිවීම එලෙස ආරම්භ වුණා කියලා කුරානයේ මුල්ම වැකිය ඉක්රහික් නමින් ආරම්භ වෙනවා කියලයි මොහමඩ් ආසික් මේ ලිපියෙන් සඳහන් කරන්නේ. අපි අපේ ඥාතියා පිළිබඳව, අපි අපේ අසල්වැසියා පිළිබඳව සහ අපි අපේ සහෝදරයා පිළිබඳව දැනගැනීමේ වැදගත්කම නිසයි ඒ ලිපිය මුලින්ම උපුටා දක්වන්න කල්පනා කළේ. ඒ ඉස්ලාම් අපේ සහෝදරවරුන්ගේ ඥාතීන්ගේ හිතවතුන්ගේ විශ්වාසය. ඒ අනුව අද නබිතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් රාජ්‍ය නායකයාගේ පටන් බොහෝ දෙනෙක් සුබ පැතුම් පළ කරනවා. නබි නායකතුමන්ගේ ජන්මදිනය වෙනුවෙන් නබි නායකතුමාගේ මානුෂීය දර්ශනයේ සමාජ සුබ සිද්ධියට යොදා ගැනීම වැදගත් කියලා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඒ දර්ශනය තවදුරටත් සමාජගත කිරීමට කටයුතු කිරීම කාලෝචිතයි කියලායි එතුමා සඳහන් කරන්නේ. ඒ වගේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ පණිවිඩයෙන් කියා සිටිනවා මනුෂ්‍යත්වයේ පිරි මානව ප්‍රේමයක් ගොඩනගීම අරමුණු කරගත්තා උන්වහන්සේ. එනිසා ඇති නැති පරතරය නැති කර සමානාත්මතාව වෙනුවෙන් කැපවී ක්‍රියා කළා කියලා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා සිහිපත් කරනවා නබි නායකතුමන් පිළිබඳව සඳහන් කරමින්. මානව සමාජයේ අවිහිංසාවාදී ගුණයෙන් පුරවාලීම නබි නායකතුමන්ගේ අභිප්‍රාය වුණා කියලා විපක්ෂ ናයක සජිත් ප්‍රේමදාස මහත්මයා තමන්ගේ නිවේදනයෙන් සඳහන් කරනවා. දිව්‍යමය බැඳීම විචිත්‍රවත් කරන්න නිරතුරු උපදෙස් දුන්න කියලත් එතුමා සඳහන් කරද්දී ජනාධිපති නීතිඥ අලි ශබ්රි අධිකරණ ඇමතුමා කියනවා සාමය සමගිය සහ එකිනෙකා අතර බැඳීම ගැන ආදර්ශයක් දුන්නා නබි නායකතුමන්. එතුමාගේ ආදර්ශවත් ජීවිතයෙන් පාඩම් ඉගෙන ගන්න කියලයි එතුමා සඳහන් කර සිටින්නේ. නබි නායකතුමන්ගේ ජීවිතයෙන් ආදර්ශමත් ජීවිතයෙන් පාඩම් ඉගෙන ගන්න කියලා කියනවා. ආගමික ශාස්ත්‍රූවරුන්ගේ ජීවිතවලින් පාඩම් ඉගෙන ගන්න එක කාටත් වටිනවා. පාඩම් ඉගෙනගෙන තියනවද නැද්ද? පිටපලාත් වලින් නුවර එළියට එන පිරිස් ආපහු හරවල යවන්න කියලා දිස්ත්‍රික් ලේකම් පොලිසිය වලට කියයි. පාඩම් ඉගෙනගෙන තියනවද නැද්ද? අවුරුදු කාලේ පාඩම් ඉගෙන ගත්තේ නැහැ. දැන් දවස් කීපයක නිවාඩුවක් තියෙනවා. අද නබිතුමාගේ උපන්දිනේ හෙට පොය දවස. මේ නිසා දීර්ඝ නිවාඩුවක් තියෙනවා කියලා හිතලා බොහෝ දෙනෙක් නුවරඑළිය පැත්තට ගියා. නුවරඑළියෙන් පිටපලාත් වලට එහෙම නැත්නම් නුවරඑළියට පිටපලාත් වලින් එන උදවිය වහාම හරවා යවන්න කියලා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහත්මයා පොලිසියට උපදෙස් ලබා දීලා තියෙනවා. ඇයි දිස්ත්‍රික් ලේකම්තුමාට මහදිසාපතිතුමාට එහෙම කියන්න සිද්ධ වෙලා තියෙන්නේ? ජනතාව එති යති කති බොති ප්‍රීති වෙති. ජනතාව එති යති කති බොති ප්‍රීති වෙති. මේ බලන්න නුවරඑළිය සංචාරකයන්ට කොවිඩ් අමතක වෙලා. අද අරුණ පුවත්පත වාර්තා කරනවා ඌව පළාතේ සංචාරක හෝටල් කලින්ම වෙන් කරගෙන කමින් බොමින් සිත්සේ විනෝද වෙති. සමහර උදවිය අවුරුදු 1.5 දරුවන්ට මුහුණු ආවරණයකුත් නැතුව මේ සෙනග ගොඩේ තෙරපෙනවා. බලන්න අද අරුණ පුවත්පත ගෙනෙන මේ වාර්තාවේදී ඡායාරූප එක්ක බැලුවම චාමර පල්ලෙගෙදරගේ වාර්තාව ඡායාරූපෙ දිහා බැලුවම පේනවා කොහොමද මේ වසංගතයක් ලෝකෙ තියෙද්දි මෙහෙමද මේ ජීවත් වෙන්නේ, මෙහෙමද මේ හැසිරෙන්නේ. මේ වසංගතය යට කරගෙන වසන්තයක් මතුවලා වගේ තමයි මෙහෙම හැසිරෙන්නේ. හැබැයි එහෙම වුණාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපතිවරයා ඔහු උපුල් රෝහණ මහත්මයා කියනවා වසංගතය නිමා වෙලවත් නැහැ. එහෙම නැත්නම් වසන්තය උදා වෙලත් නැහැ. තවම වසංගතයේ නිමා වෙලත් නැහැ. වසන්තය උදා වෙලත් නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ සමග කරන සාකච්ඡාව අද ශ්‍රියානි විජේසිංහයි කරන්නේ. අරුණ පුවත්පත වාර්තා කරනවා මෙහෙම කමින් බොමින් ප්‍රීති වෙමින් රැස් වෙමින් හිටියා වුණාට නව කොවිඩ් ප්‍රභේදයක් කොයි මොහොතක රට තුළ වර්ධනය වන්නේද? එවැනි ප්‍රභේදයක් වර්ධනය වන්නේ නම් එය වැඩි වශයෙන් බලපෑම් එල්ල කරන්නේ කුමන කණ්ඩායම් වලටද? එය වැඩි වශයෙන් පැතිරෙන්නේ කුමන ප්‍රදේශයන්වලද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිය යුතුයි. මේ සඳහා ජාන සෛල පරීක්ෂාවන් නිරන්තරයෙන් සිදු කළ යුතුයි. ජනතාවට ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නැමැතිනම් ඔවුන්ට නිරෝධායන නීති රීති පිළිපදිනවා කියන එක කරන්න අමාරුයි. පසුගිය දිනවල කළ නිරදි පරීක්ෂාවන් කිහිපයකින්ම ආසාදිතයන් සැලකිය යුතු පිරිසක් ගැනීමට හැකි වුණා. දැන් ඊයේ දවසෙත් 569ක් ආසාදිතයන් වාර්තා වෙනවා. මරණ 23ක් වාර්තා වෙනවා. ඊයේ දවසෙත් 569ක් ආසාදිතයන් වාර්තා වෙනවා ලංකාවෙන්. මරණ 23ක් වාර්තා වෙනවා. ඒ කියන්නේ තවම වසංගතය බහුල වශයෙන් තියෙනවා. 100ට වඩා අඩු කරගත්තොත් අපි අර 2000 ගණන් වල 3000 ගණන් වල ඉලක්කම් කියපු නිසා දැන් මේ 569ක් වාර්තා වුණාම නෑ ප්‍රශ්න විසඳිලා කියලා හිතෙන්න පුළුවන්. පාලනය වෙලා තියෙනවා. හැබැයි වසංගතය තවදුරටත් තියෙනවා. ඒ නිසා විවිධ උද්ඝෝෂකයන් මේ දිනවල වීදි බසෙමින් මේ හැසිරෙන්නේ වසංගතය අමතක කර දමාය.
ඔවුන් මෙසේ හැසිරෙන්නේ ප්‍රතිශක්තිකරණයෙන් කොවිඩ් වෛරසය යම්තාක් දුරකට පමණක් මර්ධනය කර ඇති බව නොදැනය. යම්තාක් දුරකටයි මර්ධනය වෙලා තියෙන්නේ. ඒ නැතුව වසංගතයේ කෙලවර වෙලා නැහැ. වසංගතයේ අහවර වෙලා නැහැ. තාම වසන්තය ඇවිත් නැහැ. ඒ නිසා එළියේ පහළියේ බහැලා විනෝද වෙන්න සතුටු වෙන්න නෑ ගමන් බිමන් යන්න අඩු තරමින් මේ අවුරුද්ද ඉවර වෙනකන්වත් ඉන්න කියලා තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියන්නේ. උද්ඝෝෂණ කරන්න එහෙම මේකට කාලෙ නෙවෙයි. ඒ වුණාට ඊයේත් එහෙම උද්ඝෝෂණයක් තිබුණා. දිවයින පුරා උද්ඝෝෂණ කරනවා. කවුද මේ උද්ඝෝෂණ පිටිපස්සේ ඉන්නේ? බලන්න එප්පාවල ගොවිහු පොහොර ඉල්ලමින් උද්ඝෝෂණ කරන අන්දම අද අරුණුපුවත්පත වාර්තා කරනවා. මේ පොහොර උද්ඝෝෂණවල බලන්න මේ ඡායාරූපය දිහා බැලුවම පේනවා මුහුණු ආවරණ පහළට අරගෙන තියෙනවා. ඒ කියන්නේ නහය එළියේ, කට එළියේ. එතකොට මේ උද්ඝෝෂණ ඊළඟ කොවිඩ් රැල්ලක බරපතල ඛේදවාචකයක් පිළිබඳ කතාවද අපිට මේ කියන්නේ. එතකොට මේ පෝස්ටර්, මේ කටවුට්, මේ ගෙනියන බැනර් වල තියෙන අකුරු බලන්න, ඒ අකුරු කවුද වැඩිපුර අඳින්නේ? එතකොට මේ ප්‍රශ්න ගැන අපිට නැවත වතාවක් හිතන්න වෙනවා. ඒ නිසා විනෝද ගමන් තවම එපා. මොලේ පාවිච්චි නොකළොත් කොරෝනා රැල්ලක් ඒවි කියලා වෛද්‍ය නිලධාරී සංසදයත් කියනවා. අද ලංකාදීප පුවත්පතට ඩයනා උදයාංගනී මේ ප්‍රකාශය වාර්තා කරනවා. විනෝද ගමන් තවම එපා. මොලේ පාවිච්චි නොකළොත් තව කොරෝනා රැල්ලක් එයි. විනෝද චාරිකා යාමට තරම් සුදුසු වාතාවරණයක් රට තුළ නොමැති බැවින් ජනතාව තවදුරටත් අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් නිවසින් බැහැරීම සුදුසු බව තමයි වෛද්‍යවරුන් කියා සිටින්නේ. මොකද අපි දකිනවා වෛරසයේ හැසිරීම අනුව වෛරසය හැම විටම කලින් රැල්ලට වඩා ඊට පස්සේ එන රැල්ල බරපතලයි. දරා ගන්න අමාරුයි. ඩෙල්ටා ප්‍රභේදය අපිට දරා ගන්න බැරි වුණා. ඇල්ෆා ප්‍රභේදයට වඩා ඒක දරුණු වුණා. ඊට පස්සේ එන ප්‍රභේදය මොකක්ද කියලා කියන්න දන්නේ නැහැ. ඒ නිසා මගට බහිද්දි ප්‍රවේශම් වෙන්න අපි එන්නත විදගත්ත කියලා ඒක අපේ එක පලිහක් විතරයි. හැබැයි අනුතර තවමත් තියෙනවා. මෙහෙම ගියොත් ආයෙත් කොරෝනා නගේවි. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා කියනවා ඒ ඇසේ ඩෙන්ගුත් නගිනවා. අංගොඩ රෝහලේ 20ක් ඉන්නවා දැනට ඩෙන්ගු රෝගීන්. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහත්මයා කරන ප්‍රකාශය සුජිත් හේවාජූලිගේ වාර්තා කරන මේක ලොකු ප්‍රශ්නයක්. විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරන ආකාරයට මේ වෙනකොට සමාජ මොනවද පේන්න තියෙන්නේ? මුව ආවරණ නොමැතිව යන පිරිස් අද දක්නට ලැබෙනවා. මේ අතර රට පුරා ඩෙන්ගු රෝගීන්ගේ ඉහළ ශීඝ්‍රතාවක් පෙන්වුම් කරනවා. ඒ නිසා ප්‍රවේශම් වෙන්න මෙහෙම එහා මෙහා යන්න එපා. මෙහෙම එහා මෙහා යන්න එපා. අපි කොවිඩ් රැල්ල මර්ධනය කරගෙන තියෙනවා. හැබැයි ආයෙ වර්ධනය කරන්න ඉඩ දෙන්න එපා. ඊට පස්සේ ආයෙ කාට හරි දොස් කියලා තේරුමක් නැහැ. Facebook වල සටහන් කරලා තේරුමක් නැහැ. එක පැත්තකින් අපි දිග කාලයක් ගේ ඇතුලේ හිර වෙලා හිටියාම හිම නිදහසේ එළියට යන්න උවමනාවක් ඇති වෙනවා තමයි. අපි මිනිස්සුනේ අපි සංචරණය කියලා කියන්නේ අපේ ශිෂ්ටාචාරයෙන් අපිට හුරු කරපු දෙයක්. හැබැයි මේ ශිෂ්ටාචාරය ආපස්සට හරවපු වෙලාවක් නිසා එළියට වහින්න සුදුසු වෙලාවක් නෙවෙයි. ජනගහනයෙන් 70ක් අපි එන්නත් කරණය කිරීමේ ඉලක්කයට කොහොම හරි යනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ ඉලක්කය අපි සපුරනවා කියලා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා පොරොන්දු වෙනවා. එහෙම නැත්නම් ඒ ඉලක්කය කරා අපි කොහොම හරි යනවා. ඒ සඳහා සැලසුම ක්‍රියාත්මකයි කියලා අද දිනමිනි පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ කොවිඩ් මැද්දේ උනත් කෝටි 20,288ක ආයෝජන සංචාරක ක්ෂේත්‍රය සඳහා ඉදිරිපත් වී තිබෙන බව අද වාර්තා කරනවා දිනමින පුවත්පත. පහුගිය මාස 9 දී තමයි මේ ප්‍රගතිය අත්පත් කරගන්නේ. පහුගිය මාස 9 තුලදී මේ ප්‍රගතිය අත්පත් කරගන්නවා සංචාරක ක්ෂේත්‍රයේ පමණක් අලුතින් ආයෝජන ඉදිරිපත් වෙලා තිබෙනවා. ඒ විදිහට ඒ වගේම නව කර්මාන්ත ආරම්භීමට ආයෝජකයන් 200කගෙන් යෝජනා ඉදිරිපත් වී තිබෙනවා. අද දිනවෙන පුවත්පත වාර්තා කරනවා මේ කොවිඩ් අර්බුදයේ මැද්දේ වඩාත්ම වැදගත් වෙන්නේ කොවිඩ් අර්බුදය මර්ධනය කරගන්න එක. ඒක තමයි අපිට ළඟ තියෙන අභියෝගය. හැබැයි ළඟ තියෙන අභියෝගයට එහා ගියපු දුර අභියෝගයක් තියෙනවා. ළඟ බලන්නත් ඕනේ, දුර බලන්නත් ඕනේ. ළඟ බලන්නත් ඕනේ, දුර බලන්නත් ඕනේ. ඒ නිසා ආර්ථිකය කළමනාකරණය කර ගැනීමත් වැදගත්. මේ වෙනකොට නව ආයෝජන සඳහා ආයෝජන අවස්ථා 200ක් සඳහා ඉල්ලුම් කර තිබෙන බව දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ අතරේ පාසල් පටන් ගත්තයින් පස්සේ පාසල් සිසුන්ට කිරි වෙනුවට පෝෂණීය කැඳ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමු තිබෙනවලු. දේශීය සහලින් නිෂ්පාදනය කරන දේශීය සහලින් හදන කැඳ මේ විදිහට දරුවන්ට ලබා දීමට නිමිතයි කියලා වාර්තා වෙයි සිටින්නේ. අපි මීට අවුරුදු කීපයකට කලින් දැක්කා කොළඹ රාජකීය විද්‍යාලයේ එහෙම ව්‍යාපෘතියක් ආරම්භ කළා දේශීය කැඳ ඖෂධීය කැඳ වර්ග දරුවන්ට ලබා දෙන. මොකද දරුවන් අතර මේ වෙනකොට දියවැඩියාව වගේ බෝ නොවන රෝග වැඩිපුර තියෙනවා. දැන් බෝ වන රෝග පිළිබඳව අපි මේ විශේෂයෙන්ම මේ වසංගත කාලේ කොරෝනා එහෙම නැත්නම් කොවිඩ්-19 වගේ බෝ වන රෝග පිළිබඳව කතා කරද්දී අපිට අමතක වෙනවා බෝ නොවන රෝග පිළිබඳව. දියවැඩියාව දරුවන් අතර ඉතාමත්ම වේගයෙන් පැතිරෙනවා. ඒ නිසා දරුවන්ට ඔය
හැම් බේකන් එහෙම නැත්නම් ෂෝට් ඊට්ස් මේ වගේ ජංක් ෆුඩ්ස් එහෙම නැත්නම් මේ වගේ මේ ශරීරයට අපත්‍ය ආහාර ගන්නවට වඩා කිරි වෙනුවට පෝෂණීය කැඳ ලබා දෙන එක හොඳයි. හැබැයි විධිවත්ව ක්‍රියාත්මක වන්නට ඕනේ. ආණ්ඩුවට දැන් සිද්ධ වෙලා තියෙන ජනතාවගෙන් පාඩමක් ඉගෙන ගන්න, ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ජනතාව බලාගෙන ඉන්නවා කියලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහත්මයා කරනවා ප්‍රකාශයක්. ඒ අනුව ආණ්ඩුව විවිධ පොරොන්දු දීලා ජනතාවට බලයට ආවා. හැබැයි දැන් ජනතාව බලාගෙන ඉන්නවා ආණ්ඩුවට පාඩමක් උගන්වන්න. ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයේ ඔහු කරන ප්‍රකාශය අද වාර්තා කරනවා දිනමින පුවත්පත. ඊළඟට අවධානය යොමු කරනවා වරාය නැව් ගැන කතා තියෙනවා. වරාය නගරයට මාරපන PB ඇවිලති කියලා අද උපාලිද සේරම් වාර්තා කරනවා දිව ඉන පුවත්පතට. කොළඹ වරාය නගරය පිළිබඳව ජනාධිපති කොමිසමේ කටයුතු වලට ජනාධිපති ලේකම්වරයාට මැදිහත් වීමට බලයක් නැතයි එම කොමිසමේ සභාපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය PB ජයසුන්දර මහතාට දැනුම් දී තිබෙනවා කියලා අද වාර්තා කරන්නේ දිව ඉන පුවත්පත. ඒ අනුව දිව ඉන පුවත්පත සඳහන් කරනවා මේ පිළිබඳව කොළඹ වරාය නගරයේ ඉඩම් ව්‍යාපාරිකයන්ට බදු දීමෙන් ලැබෙන ශ්‍රී ලංකා රුපියල් ඩොලර් වලට මාරු කර ලබා දෙන ලෙස කොළඹ වරාය නගරයේ ඉදිකරන චීන සමාගම කළ ඉල්ලීම ගාමිණී මාරපන මහතා ප්‍රතික්ෂේප කිරීම නිසා වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය සම්බන්ධ සාකච්ඡා කිරීමට සතියකට වරක් රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති ලේකම්වරයා කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ගාමිණී මාරපන මහතා දැනුම් දී ඇත්තේ ජනාධිපති ලේකම්වරයාට කොමිසමේ කටයුතු වලට මැදිහත් වීමක් කිරීමට නොහැකි බව. කොමිසම පත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින් තමා වගේ කියන්නේ ජනාධිපතිවරයාට බව ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සඳහන් කළා කියලයි අද දිවයින පුවත්පත සඳහන් කරන්නේ. ඒ අතරේ සමාවෙන්න වරාය ගැන කතා කළාට පස්සේ නැව් ගැන කතා කරනවා. මේ වසරේ නැව් ගාස්තු 188%කින් වැඩි වෙලා. අපි බඩු මිල වැඩිවීම පිළිබඳව කතා කරනවා, චෝදනා කරනවා. ඒ වගේම ඒක අපිට හොඳට දැනෙනවා බඩු මිල වැඩි වෙච්ච එක. හැබැයි ශම්නුවන් ගණේවත් වාර්තා කරනවා මේ අවුරුද්දේ මුල සිට මේ දක්වා ගෝලීය නෞකා ප්‍රවාහන ගාස්තු 188.8කින් පමණ ඉහළ ගිහිල්ලා තිනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ වගේම ලෝකයේ ආනයනික භාණ්ඩ මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ තත්ත්වයක් මතුව ඇතැයි වෙළඳපොළ නියෝජිතය ප්‍රකාශ කරනවා. ගෝලීය බහලුම් දර්ශකයන් අනුව මේ අවුරුද්දේ මුල පැවති බහලුමක ප්‍රවාහන ගාස්තුව ඇමරිකන් ඩොලර් 3452යි. ගිය සතියේ වෙනකොට බහලුමක ගාස්තුව සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් 9949 දක්වා ඉහළ ගිහිල්ලා තියෙනවා. 3452 තිබිච්ච ගාස්තුව ඩොලර් 9949 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට මේ නැව් ගාස්තු ගෝලීය වශයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට අපි සීනි ටික ගෙනාවද, පරිප්පු ටික ගෙනාවද, කිරිපිටි ටික ගෙනාවද, තෙල් ටික ගෙනාවද මේ සියල්ලටම බලපානවා. එතකොට මේ බඩු මිල ගැන කතා කරද්දී මේ ගැන අපි කතා කරන්න වෙනවා ලංකාවේ විතරක් ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගත්තා මේ රබර් බෝලෙත් යට කරගෙන තියාගන්න පුළුවන් ද වතුර ඇතුලේ කියලා. හැබැයි දැන් පේනවා මේ අවුරුද්දේ නැව් ගාස්තු 188කින් වැඩි වෙලා ඒක තමයි ලෝක තත්ත්වය. ඒ අතරේ ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පිළිබඳව කතාවක් තියෙනවා. මොකද පහුගිය සතියේ දිවෙන පුවත්පතත් වාර්තා කර සිටියා ගිනිගත් නැවෙන් ලැබෙන්න තියෙන හානිය එහෙම නැත්නම් වන්දියේ හානිය සඳහා ලැබෙන වන්දිය යට ගහන්න එහෙම නැත්නම් ඒක අඩු කරන්න කටයුතු කරනවා කියලා ඒ පිළිබඳ උත්තර දෙනවා දර්ශනී ලහදපුර මහත්මිය සමුද්‍රී ආරක්ෂණ ඒක අධිකාරී සභාපතිනිය. ගිනිගත් නැවෙන් උණු හානිය යට ගහන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ජගත් කනහැර ආරච්චි වාර්තා කරනවා අද මේ ප්‍රකාශය. මොකද ජගත් කනහැර ආරච්චිම තමයි වාර්තා කළේ දිවෙන පුවත්පතට මේ සිද්ධිය. ඒ අනුව මේ සිද්ධිය යට ගහන්න ඉඩ දෙන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් මේ සිද්ධියේදී වාර්තා කර තවත් කාරණයක් තමයි මේ මුහුද පිරිසිදු කරන්න දේශීය නිර්මාණකරුවෙක් නව නිපැයුමක් ඉදිරිපත් කළා. ඒ නිපැයුම්කරුවට මුදල් ගෙවන්නෙත් නැහැ කියලා. මේ ප්‍රකාශය පිළිබඳව සඳහන් කරනවා දර්ශනී ලහදපුර මහත්මිය. ඇය සඳහන් කරන්නේ සරක්කුව වෙරළ පිරිසිදු කිරීම කටයුතු සඳහා යොදවා ඇති නව නිර්මාණකරුගේ යන්ත්‍රය සඳහා කළ යුතු ගෙවීම සඳහා වන වවුචර දැනටමත් PNH නැමැති නැවේ රක්ෂණ සමාගම වෙත යොමු කර තිබෙනවා කියලා. ඒ වගේම නොවැම්බර් මාස 30 වනදා විට වන්දි ගෙවීමට අදාළ ලියකියවිලි නැවේ රක්ෂණ සමාගම වෙත ඉදිරිපත් කළ යුතුයි. නොවැම්බර් 30 වෙනිදා වෙනකොට මේ වන්දි ගෙවීමට අදාළ ලියකියවිලි ඉදිරිපත් කරන්න ඕනේ අදාළ රක්ෂණ සමාගමට. ඒ සඳහා විශේෂඥයන් 40 දෙනෙකුගෙන් සමන්විත කමිටුව මගින් ඒ ලිපි ලේඛන මේ වෙනකොට සකස් කරමින් පවතිනවා. ඒ නිසා මේ සිද්ධිය යට ගහන්න ලැබෙන්න ඕනේ වන්දිය නොලැබෙන තත්වයකට කරන්න කටයුතු කරන්නේ නැහැ කියන එක දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කරද්දී ඊළඟට මේ නැවේ ගිනිගෙන හානියටපත් වෙච්ච නැවේ
තෙල් නෑ කියලා තමයි කලින් වාර්තා වුණේ. මොකද එහෙම විදේශීය නියෝජිතයන් ඇවිල්ලා උන් පරීක්ෂා කරලා කිව්වේ තෙල් තියෙන්න විදියක් නෑ කියලා. හැබැයි නැහැ කිව්වට එක්ස්ප්‍රස් පර්ල් නැවේ මෙට්‍රික් ටොන් 278ක ඉන්ධන සාමුද්‍රීය පරිසර අධිකාරිය උපකල්පනය කරනවා කියලා ඉන්දික ශ්‍රී අරවින්ද වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතට. අද අරුණ පුවත්පත මේ සිද්ධිය වාර්තා කරනවා. ඒ අනුව දැන් කලින් සඳහන් කළානේ මේ නැවේ තෙල් තියෙන විදියක් නෑ කියලා. හැබැයි ඒ අනුව ඊයේ දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කරනවා නෑ එහෙම වෙන්න විදියක් නෑ. මේට පෙර එම නෞකාවේ ටැංකිවල තිබූ ඉන්ධන නොමැති බවට නෞකාව ගලවා ගැනීමට පැමිණි සමාගමේ කප්පිතාන්වරයා සහ ලංකාවට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තාවේ නිරීක්ෂණවල සඳහන්ව තිබුණා. ඒ වුණාට මේ වන විට සිදු කරලා තියෙන නිරීක්ෂණවලදී හෙළි වී තිබෙන්නේ එම නෞකාවේ ඉන්ධන තිබෙන බවයි දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කරනවා. දර්ශනී ලහදපුර මහත්මිය උපකල්පනය කරන අන්දමට මෙට්‍රික් ටොන් 278ක තෙල් මේ ගිනිගත් නැවේ එහෙම නැත්නම් මේ දැනට ගිලිලා තියෙන නැවේ තියෙන්න පුළුවන්. නැව් පිළිබඳව කතා කළාට පස්සේ ඊට පස්සේ නැව් පවා මහා නැව් පවා පුංචි සිදුරු වලින් ගිනෙන්න පුළුවන්. ඇමති සමග මත ගැටුමකින් ඖෂධ සංස්ථා සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ඉල්ලා අස් වෙති කියලා මේ සඳහන් කරනවා. අද මවබිම් පුවත්පතට ජේ.ටී.ද සිල්වා සිරස්සල අතරේ වාර්තා කරනවා. හැබැයි අස් වෙති කියලා කිව්වට තවම අස් වෙලා නැහැ. අස් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා තමයි මවබිම් පුවත්පත තවදුරටත් වාර්තා කරන්නේ සිරස්සලේ ඒක වුණාට. ඒ අනුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉහළ තනතුරු දෙකක් ඉදිරි දින කිහිපය තුළ අනිවාර්යයෙන්ම හිස්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා. එම සංස්ථාවේ සභාපති විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේනම සහ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කිරීම නිසා එම තනතුරු මෙසේ හිස්වන බව එම සංස්ථාව සම්බන්ධ තොරතුරු අනාවරණය කරනවා. දැනට කොවිඩ් මර්ධනය සඳහා එන්නත් ආනයනය කිරීමේ කටයුතු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සිදු කරන්නේ. ඒ කටයුතු සාර්ථකව සිදු කරමින් පවතින පසුබිමක සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ හිටි හැටියේ ඉල්ලා අස්වීම මතභේදයට තුඩු දී ඇතැයි කියලයි අද වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. මව්බිම පුවත්පත එහෙම වාර්තා කරද්දී ඊළඟට අපි යනවා රසායනික පොහොර පිළිබඳව කතාවට, කාබනික පොහොර පිළිබඳව කතාවට. සමහර විද්වතුන්යයි කියා ගන්නා පිරිස් අපි කියන්නේ හිරිකිතයක් නැතුව අද සමහර ජාතික පුවත්පත්වල ලිපි පළ කරලා තිබුණා රසායනික පොහොර ඕනේ කි. ඊළඟට දේශීය සහල් මාෆියාව, ඒ කියන්නේ මේ දේශීය සහල් වලින් රට සොයම් පෝෂිත කරන්න බෑ. දේශීය සාම්ප්‍රදායික වී වර්ග වලින් රටේ වී අවශ්‍යතාව, රටේ ආහාර අවශ්‍යතාව සම්පූර්ණ කරන්න බෑ කියලා සමහර විද්වතුන්යයි කියා ගන්නා පිරිස් පවා ලිපි ලියලා තිබුණා. ඇයි එහෙම ලියන්නේ කියලා අපිට හිතෙනවා. මේ මිනිස්සු මේ රටේ ඉපදුනා නම්, මේ පොළොවෙන් ඉපදෙන හාල් ඇටේ වී ඇටේ කෑවා නම්, මේ රටේ මව්වරුන්ගේ කිරිබිව්වන් නම් දේශීය සාම්ප්‍රදායික ගොවිතැන පිළිබඳව ඇයි එහෙම නුගුණට කතා කරන්නේ? එහෙම ප්‍රශ්න තියෙද්දි දැන් මුලින් පොහොර දෙන්න කියලා ප්‍රශ්න කර සිටියා. ඊට පස්සේ නයිට්‍රජන් පොහොර දැන් ලංකාවට ගුවනින් ලැබෙන්න නියමිතයි. ඒ පිළිබඳ පොතක් තියෙනවා. නයිට්‍රජන් පොහොර උඩින් එන්නේ අද කියලා සාලී කුමාර ගුණසේකර වාර්තා කරනවා. නයිට්‍රජන් පොහොර උඩින් එන්නේ අද කියලා. කොහොම හරි වගාවට අවශ්‍ය කරන පොහොර ටික දැන් වී වගා කරපු ගමම්ම, වී ටික ඉස්ස ගමම්ම, එහෙම නැත්නම් වී වගා කරපු ගමම්ම, වපුරපු ගමම්ම පොහොර ඕන වෙන්නේ නැහැ. පොහොර අවශ්‍ය වෙන වෙලාවට කොහොම හරි පොහොර ටික දෙන්නම් කියලා පොරොන්දුවක් දීලා තියෙනවා රජය. ඒ නිසා ඊට අදාළව නයිට්‍රජන් පොහොර තොගය අද ලංකාවට ලැබීමට නියමිතයි. දැන් මුලින් තිබුණේ පොහොර නැහැ කියලා උද්ඝෝෂණ. දැන් ඒ උද්ඝෝෂණ කෙලින්ම අපි ආයෙ කියනවා නිකන් හිරිකිතයක් නැතුවම වගේ රසායනික පොහොර නොදුන්නොත් මහ කන්නේ වී වගාවක් නැහැ. රසායනික පොහොරම ඉල්ලලා දැන් කෙලින්ම සටනට බැහැලා තියෙනවා. මොකද කලින් හිතුවේ පොහොර ටික දෙන්න බැරි වෙයි කියලා, මේ කාබනික පරිසරහිතකාමී පොහොර ටික දෙන්න බැරි වෙයි කියලා. ඒ නිසා ඒක දෙන්න බැරි වෙයි කියලා හිතාගෙන නෑ පොහොර ඕනේ කියලා උද්ඝෝෂණය කළා. දැන් පොහොර ටික ලැබෙනවා කියලා තේරුණාට පස්සේ කෙලින්ම අමුවමින්ම සටනට ඇවිල්ලාද කියලා හිතෙනවා. රසායනික පොහොර නොදුන්නොත් මහ කන්නේ වී වගාවක් නැහැ. අද මව්බිම් පුවත්පත මේ උපුටා දක්වනවා මේ පුවත. ජගත් අරුණකීර්ති කවුද මේ මනම්පිටිය නිමල් ජයරත්නයි වාර්තා කර සිටින්නේ. එතකොට මේ සිද්ධිය පිළිබඳව එහෙම නැත්නම් අද මව්බිම් පුවත්පත සඳහන් කරන විදිහට ජගත් අරුණකීර්ති මහත්මයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ
ගොවි සංවිධානයේ පොළොන්නරුව ඒකාබද්ධ ගොවි සංවිධානයේ දිස්ත්‍රික් සභාපතිවරයා. ඒකට පොළොන්නරුවේ වී වලට ඇති වෙච්ච කතාව අපි දැක්කා. ඊළඟට පොළොන්නරුවේ සහල් වලට ඇති වෙච්ච කතාව අපි දැක්කා. පොළොන්නරුවේ ඊළඟට මින්නේරිය ආශ්‍රිත ප්‍රදේශවල අපි දැක්කා. අපි කලින් අර ඡායාරූපයකුත් පෙන්වන්නේ උද්ඝෝෂණ මේ උද්ඝෝෂණ කෙරෙන්නේ කොහොමද මේ කොරෝනා වසංගතයක් තියෙන වෙලාවේදී කවුද මේ ජනතාව උත්සලා කුලප්පු කරලා එළියට ගන්න කියන එක ඒ ඡායාරූප දිහා බලුවම පේන්න තියෙනවා. එතකොට මේ ගොවි සංවිධානය කියනවා අපි යලිත් රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරන්න කොළඹට එන්නේ නැහැ. අපි මෙවර මහකන්නේ වී වගා කිරීම වර්ජනය කරන්න තීරණය කළා තිබෙනවා. රජයේ පිටරටින් රතු කුඩු වර්ගයක් ගෙන්වලා තියෙනවා. මේ මහ පොළොවත් වී ගොවිතැනත් අමුවේ මරන්න හදනවා රතු කුඩු වර්ගයක් ගෙනල්ලා කියලා. ඔවුන් චෝදනා කරනවා රතු කුඩු වර්ගයක් ගෙනල්ලා මේක මහ පොළොව විනාශ කරන්න සූදානම් වෙනවා කියලා. හැබැයි අපි මීට කලින් වාර්තා කර සිටියා දැනට පාවිච්චි කරන මේ රසායනික ද්‍රව්‍ය 200න් කෘමිනාශක වල්නාශක වර්ග 200න් 18යි අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. එතකොට දැන් අපි මේ භාවිත කරන රසායනික පොහොර ලවක් දෙවක් නැතුව අපි පාවිච්චි කරනවා. ඊළඟට මේ රසායනික පොහොරවල සහ කෘමිනාශකවල වල්නාශකවල වළංගු භාවය, හිතකර භාවය ඒවා කොයිතරම් පරිසරයට සහ මිනිසුන්ට අපිට භාවිත කරන ඔබට හානි කරද කියන එක පිළිබඳව වාර්තාවක් නැහැ. ඉතා හානිකරයි. එහෙම තියෙද්දි මේ කාබනික පොහොර නැත්නම් මේ පරිසර හිතකාමී පොහොර වලට කෙලින්ම මේ විදිහට විරෝධතා එල්ල කරද්දී ප්‍රශ්නේ කොතනද තියෙන්නේ කියන එක පැහැදිලියි. හැබැයි මේ කාබනික පරිසර හිතකාමී ගොවිතැන සාර්ථක ප්‍රතිඵල අත්පත් කර දෙනවා. නාවලපිටියේ මිරිස් වගාව බලන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඇවිල්ලා නාවලපිටියේ ගලබොඩවත්තේ ආරම්භ කර තිබෙන මිරිස් වගාව ලෝක ආහාර සංවිධානයේ පැසසුමට ලක් වෙතයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයිති ආර්ථික ඵලදායීතාවක් නොමැති ඉඩම් අක්කර 100ක් අක්කර භාගය බැගින් දෙමළ තරුණයන් අතර බෙදා දීලා මේ මිරිස් වගාව ආරම්භ වෙලා. මීට මාස 3කට කලින් තමයි මේ මිරිස් වගාව ආරම්භ කළේ. මේ වන විට මේ මිරිස් වගාවේ ඵලදාව නෙළමින් පවතිනවා. එක ගමකට එක භෝගයක් බැගින් ව්‍යාපෘති යටතේ ආරම්භ කළ තිබෙන මේ මිරිස් වගාව යනවා මේ මිරිස් වගාව බලන්න මේක නිරීක්ෂණය කරන්න මේකේ ප්‍රගතිය බලන්න එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නියෝජිතයන් මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතුමත් එක්ක ගියා කියලා ඡායාරූපයක වාර්තා කරද්දී කහ වලින් ලබන අවුරුද්දේ රට ස්වයං පෝෂිතයි. මේ වාර්තා කරනවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතේ සරුබිම අතිරේකේ තමයි ඒ කියන්නේ කෙළවරේ පිටුවක තමයි තිබුණේ. අපි මුලට ගෙනාවා. ඒ අනුව දිවයින පුවත්පත වාර්තා කරනවා ලබන වසරේදී කහ වලින් රට ස්වයං පෝෂිතයි. කර්කියුමින් ප්‍රතිශතය අනුව අපිට තිබෙන්නේ හොඳම කහ. ස්වයං පෝෂණයෙන් පසු කළ යුත්තේ අපනයනයට කාබනික කහ සෑදීම. දැන් අපේ ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ අපනයනය සඳහා කාබනික කහ හදන එක. මේ දිනවල නොමේරූ කහ ගලවන්න එපා. අස්වැන්නත් අඩුයි. බීජ ලෙස ගන්නත් බෑ. සනත්ෙන් බණ්ඩාරේ මේ ලිපිය පළ කරන්නේ අද දිවයින පුවත්පතට. ලබන අවුරුද්ද වෙද්දී අපි කහ වලින් ස්වයං පෝෂිතයි. අපේ ඊළඟ ඉලක්කය වෙන්න ඕනේ අපේ කහ කාබනික කහ පිටරට යවන එක. අපේ කහවල තියෙන කර්කියුමින් ප්‍රතිශතය වැඩි. ඒ නිසා හොඳ ඉල්ලුමක් ලබා ගන්න පුළුවන්. මේ බෑ කියන දේවල් පුළුවන් කියලා කරන මිනිස්සු ඉන්නවා. බෑ කියන මිනිස්සුන්ට වඩා පුළුවන් කියලා කරලා පෙන්වන මිනිස්සු ඉන්නවා. ඒ තමයි එක නිදසුනක් අපි ගෙන හැරපෑවේ. ඊළඟට ලබන අවුරුද්ද වෙද්දී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් පාර්ලිමේන්තුවට එනවා කියලා කියනවා. කහ වලින් ස්වයං පෝෂිත වෙන ලබන අවුරුද්දේ ඒ එක කතාවක්. ලබන අවුරුද්දේ ජනවාරි මාසයේදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනෙනවා කියලා විදේශ මැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා කරන ප්‍රකාශය අද නිරංජලා වික්‍රමසිංහයි වාර්තා කරන්නේ 2022 නව වසරේ ජනවාරි මාසයේ සිට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙනීමට කටයුතු කරන බව විදේශ මාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කළා. අද දිනමින පුවත්පතයි වාර්තා කර සිටින්නේ. ඊළඟට දිලංක ගුණතිලක වාර්තා කරනවා කමාන්ඩෝ විශේෂ බලකා ගුවන් සංක්‍රමික බලකායක් අලුතෙන් එකතු වෙනවා කියලා. කමාන්ඩෝ විශේෂ බලකා ගුවන් සංක්‍රමික බලකායක් ඒක අලුත් බලකායක්. කමාන්ඩෝ විශේෂ බලකා ගුවන් සංක්‍රමික බලයෙන් අලුත් බලකායක් එකතු වෙනවා. දිලංක ගුණතිලක වාර්තා කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදා පළවෙනි බලකාය පෙරේදා ආරම්භ කළා. අනපේක්ෂිත තත්ත්වයන් වලදී ප්‍රතිචාර දැක්වීමට සහ හදිසි අවසාන වලදී සක්‍රීය හමුදා ක්‍රියාකාරීත්වයක් ලෙස ක්ෂණිකව ක්‍රියාත්මක කිරීමට මේ බලකායට හැකියාව තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ 2020-2025 ඉදිරි උපායමාර්ගික සැලැස්ම අනුව ස්ථාපිත කරපු මේ බලකායේ සමාජික සංඛ්‍යාව සහ සමාරම්භය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයාගේ ආරාධනාවකට අනුව
කමල් ගුණරත්න ආරක්ෂක ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එය ඡායාරූප සහිතව වාර්තා කරනවා. කමාන්ඩෝ විශේෂ බලකාය ගුවන් සංක්‍රමික බලයනුත් සන්නද්ධයි. අලුත් බලකායක් එනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්න කැමති දිනමින පුවත්පතට අවධානය යොමු කරන්න කලින් එක කතාවක් තියෙනවා. ඒ තමයි ගල් අඟුරු නොගෙන આવොත් විදුලි කප්පාදුවක් වෙන්න පුළුවන් කියලා මේ කවුරුවත් ඒජන්තවරයෙක් නෙවෙයි මේ ප්‍රකාශ කරන්නේ. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහත්මිය කියනවා ගල් අඟුරු නොගෙන આવොත් දෙසැම්බරයේ විදුලි කප්පාදුවක් විදුලි බලාගාර සඳහා අවශ්‍ය ගල් අඟුරු ගෙන ඒමට කටයුතු නොකරන්නේ නම් එළඹෙන දෙසැම්බර් මාසයෙන් පසු අවම වශයෙන් දෛනිකව පැය 12ක විදුලි කප්පාදුවක් රට තුළ කිරීමට සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහත්මිය කියනවා. ගල් අඟුරු ඒ දැලි ගෑවිච්ච අය ඉන්නවා. ඒ දලිගෑවිච්ච අයගේ සමහර උපදේශකයන්ගේ නම් පැනමා පත්‍රිකාවලත් තිබුණ කියලායි කියන්නේ. විද්‍යා අමරපාල මහත්මයාගේ නම එහෙම පැනමා පත්‍රිකාවල තිබුණා. එතකොට මේ පැනමා පත්‍රිකාවල නම් සඳහන් වෙන්නේ ගල් අඟුරු දලිගෑවිච්ච අයගේ කියලාත් කාලයකට කලින් කතාවක් තිබුණා. හැබැයි මේ ගල් අඟුරු බලාගාර ඉදිකිරීම නැවැත්වීමට රජයගත් තීන්දුව ඉතාමත්ම නිවැරදි තීන්දුවක්. ගල් අඟුරු බලාගාර ඉදින් නොකිරීම නිවැරදි තීරණයක් කියලා විදුලි බල මණ්ඩලයත් සඳහන් කරනවා. විදුලි ඉංජිනේරුවන් සඳහන් කරනවා. ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ සමුළුවේදීත් ප්‍රකාශ කරපු එක කාරණාවක් තමයි එකක් අපි පරිසර හිතකාමී ගොවිතැනට නැඹුරු වෙනවා මොන බාධකාවක් වුණත් දුෂ්කරතා මැද වුණත්. දෙවෙනි එක තමයි අපි හරිත බලශක්තිය කරා යනවා. 2030 වෙනකොට 70%ක් මේ රටේ පුනර්ජනනීය බලශක්තිය වලින් බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්නවා. සුළං විදුලිය සූර්ය බලය මේ ආදී දේවල් ඒ අනුව ගත්තම ගල් අඟුරු බලාගාර තවදුරටත් ඉදි කරන්නේ නැහැ කියන දැඩි ස්ථාවරයක ඉන්නවා. හැබැයි පාටිලි චම්පික රණවක මන්ත්‍රීවරයා කියන්නේ ගල් අඟුරු නොගෙන આવොත් ඉන්ධන අර්බුදයක් විදුලි අර්බුදයක් එන්න පුළුවන් කියලා. මේ අපේ සදාචාරය පිළිබඳ ප්‍රශ්න කරන කාලයක් මත් වතුරට මත් පැන් කියලා කියන්න එපා. මත් වතුරට මත් වතුර මිසක් මත් පැන් කියා භාවිත කරන්න එපා කියලා ජනමාධ්‍ය මාත්‍ය ඩලස් අලහපෙරුම මහත්මිය ඉල්ලීමක් කරනවා. අලුත්ගම තුසිකුමාරද සිල්වායි වාර්තා කරන්නේ අද පුවත්පතට මේ ප්‍රකාශය මත් පැන් යන යෙදුම තවදුරටත් භාවිත නොකරන ලෙස මාධ්‍ය භාවිත කරන පුද්ගලයන්ගෙන් ඉල්ලීමක් කරනවා. එනෝ දැන් පැන් කියන වචනය අපි පාවිච්චි කරන්නේ පූජනීය අර්ථයෙන් උතුම් අර්ථයෙන්. පැන් පහසු වෙනවා. පැන් පූජ කරනවා. පැන් වළඳනවා. පැන් කියලා කියන්නේ ගෞරවනීය අර්ථයෙන් පූජනීය අර්ථයෙන් එහෙම නැත්නම් වටිනා අදහසක් වටිනාකමක් දීලා ඔසු පැන් ඒ නිසා මේ මත්වලට මත් වෙන වතුරට ඒ පැන් කියන වචනය යොදන්න එපා කියන භාවිතය අලුත් භාවිතයට හුරු වෙමු කියලා යෝජනා කර සිටින්නේ ඩලස් අලහප්පිරුම මැතිතුමා. ඒ අතරේ ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා 7න් පස්සේ මම මලගෙවල් වල යන්නේ නැහැ. මොකද මිනිස්සු බීලා පෝර නැහැ කියලා බනිනවා. එහෙම ප්‍රකාශයක් කරපු ඩිලාන් පෙරේරා මන්ත්‍රීතුමා ඊයේ 99න් බේරුණා කියලා දෙවෙනි පුවත්පත ඡායාරූපයක් එක වාර්තා කරනවා. ඩිලාන් වැටෙයි. පාලමක් පරීක්ෂා කරන හාලියල ප්‍රදේශයේ අබලන් වෙච්ච පාලමක් පරීක්ෂා කරන්න තමයි ගියේ. ඒ යන ගමනේදී පාලමේ දිරච්ච ලීපතුරක් ගැලවිලා එහෙම නැත්නම් එතනින් කකුල ගිහිල්ලා හැමත මන්ත්‍රීවරයා වැටිච්ච හැටි ඡායාරූපේ පළ වෙනවා. ඩිලාන් වැටෙයි. ඩිලාන් නැගිටි. කොහොම හරි හැබැයි දැන් නම් තේරෙනවා ඇති කොහොම හරි මන්ත්‍රීතුමාට මේ තමන්ගේ කකුල ගියපු නිසා තමන් මේ අබැද්දියට මුහුණ දීපු නිසා හදිස්සියවත් පොඩි එකෙක්ගේ කකුලක් ගියා නම් එහෙම නැත්නම් වයෝවෘද්ධ කෙනෙක්ගේ වැඩිහිටියෙක්ගේ කකුලක් ගිහිල්ලා මේ විදිහට අනුතරක්ටපත් වුණා නම් මොකද්ද දැනෙන හැඟීම කියලා එතුමාට දැනෙයි. ඒ කියන්නේ පාලම කොහොම හරි ඉක්මනට හැදේ. අපි සෞඛ්‍ය නිරෝධායන නීති රීති අනුගමනය කරන්න මුහුණ ආවරණ දාන්න කියලා කියනවා වගේම මෙන්න තව විශේෂ කාරණාවක් අවධාරණය කරන්න ඕනේ. තමයි පරිසරයට වින කරන අලුත් අපද්‍රව්‍ය පිළිබඳව සමාජ කතිකාවතක් ඇති වෙන්න ඕනේ. මහාචාර්ය මල්ලිකා පින්නවල මහත්මිය සමාජ විද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ එතුමිය මේ කරන හැඳින්වීම එහෙම නැත්නම් මේ අපේ අවධානයට ලක් කරන කාරණාව ඡායාරූප දිහා බැලුවම විතරක් ඇති මේ කතාව තේරුම් ගන්න. මුව ආවරණ නොපැළඳ සිටීම නීතියෙන් දඩුවම් ලැබිය හැකි වරදක් දක්වා වර්ධනය වී තිබුණද මේවා පරිසරයට බැහැර කිරීම පිළිබඳව නිවැරදි මාර්ගෝපදේශ මෙතෙක් නොලැබී තිබීම ගැටලු සහගතයි. මේ ගැටලුව ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ වැඩි ජනගහනයක් වෙසෙන කොළඹ නගරයටයි. එනිසා පරිසර අමාත්‍යාංශයෙන් අපි ඉල්ලීම කරනවා මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට තියෙනවා. මෙන්න මේ ඡායාරූප දිහා බැලුවම පේනවා බලන්න මේ සත්තු මේ අපි පාවිච්චි කරලා විසිකරන මුහුණු ආවරණ ආහාරයට ගන්න
එහෙම නැත්නම් ඔවුන් ඒවා පරිභෝජනයට කරන්න ඉඩ තියෙනවා. සමහරවිට මේවා කූඩු තනන්න කැදිලි තනන්න කුරුල්ලන් අරගෙන යනවා වෙන්න පුළුවන්. හැබැයි විශාල වශයෙන් කුරුල්ලන් බෙල්ල හිරවලා මේ අපේ මුහුණු ආවරණය අපි ඉවත දාන්නේ නිකම්මනේ ඉවත දාන්නේ. එතකොට මේ මුහුණු ආවරණේ තියෙන රබර් ඇදෙන සුළු පටියේ කුරුල්ලන්ගේ බෙල්ල හිර වෙලා කුරුල්ලන් විශාල වශයෙන් මරණයට පත්වීම පරිසර ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අඩුතරමින් මුහුණු ආවරණය විධිමත් ලෙස බැහැර කරන්න, ඒ වගේම ඒ මුහුණු ආවරණයේ දෙපැත්තේ තියෙන අර පටි දෙක කපලා පරිසරයට බැහැර කරන්න. එහෙමවත් මනුස්සකමක් අපි ගාව තියාගනිමු. මහා ලොකුවට පරිසරය ගැන කතා කරන අපි අඩුතරමින් අපි ඒ පාරිසරික විනහිම තියාගනිමු. මේ අතරේ කිරිපිටි බටර් මෙරට නිපදවන්න කම්හල් 3ක් ආරම්භ වෙනවා කියලා අද අරුණ පුවත්පත වාර්තා කරනවා. කිරිපිටි බටර් මෙරට නිපදවන්න කම්හල් 3ක් ආරම්භ වෙනවා. උදේජීවි ඒකනායකයි වාර්තා කරන්නේ කිරිපිටි සහ බටර් නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තශාලා 3ක් කුරුණෑගල, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චි ඉදිකිරීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. කිරිපිටි බටර් මෙරට නිපදවන්න කම්හල් 3ක්. මොකද සාමාන්‍යයෙන් අවුරුද්දකට අපි කිරිපිටි ආශ්‍රිත එහෙම නැත්නම් කිරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා ඩොලර් මිලියන 400ක විතර මුදලක් වැය කරනවා. ඒ කියන්නේ බටර් ගෙන්නන්න කිරිපිටි සහ බටර් ගෙන්නන්න ඩොලර් මිලියන 400ක විතර මුදලක් අපි වැය කරනවා. මේ මුදලෙන් උපරිමයක් අපි රට ඇතුලේ නැවත වතාවක් රුපියල් විදියට අපි ඉතුරු කරගන්න උත්සාහ ගන්නවා නම් ඒක වටිනවා. ඒ අනුව දිවයිනේ දිස්ත්‍රික්ක 3ක මේ කම්හල ආරම්භ වීමට නිමිතයි. කුරුණෑගලත් එකක් තියෙනවා. කුරුණෑගල කිව්වම අර වොප්ස්ගන් කම්පැනි වගේ එහෙම නොවේවා කිරිපිටි බටර් මෙරට නිපදවන්න කම්හල් 3ක් ආරම්භ කිරීමට සැලසුම් තියෙනවා. ඒ සැලසුම් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතුයි කියලායි අපි විශ්වාස කරන්නේ. ඊළඟට සමහර ආයෝජන තියෙනවා, සමහර ණය ගිවිසුම් තියෙනවා, ගිවිසුම් ගහනවා. හැබැයි ඒ මුදල් ප්‍රයෝජනට ගන්නේ නැහැ. ජර්මනියෙන් දුන්නු ණයින් වැඩ නොගත්තට වන්දි ගෙවන්න වෙයි කියලා වාර්තා කරනවා. අද අරුණ පුවත්පතම තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. උදේජීවි ඒකනායකගේ තවත් වාර්තාවක්. මහමෝදර මාතෘරෝහ ඉදිකිරීම ව්‍යාපෘතියක් සඳහා ජර්මනියෙන් ලබා දෙන ණය මුදලක් භාවිතයට නොගැනීම මත රුපියල් කෝටි 5කට අධික මුදලක් ආපසු ගෙවීමට සිදුව තිබෙනවා කියලා මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා. මුදල් අමාත්‍යාංශය එහෙම සඳහන් කරනවා. ඒ අනුව මේ ලබාගත් එහෙම නැත්නම් අත්සන් කරපු ගෙවිසුම් වල ආයි ආපස්සට ගනිද්දී ආපහු ගෙවන්න වෙන මුදල් පිළිබඳව කම්පන්සේෂන් එහෙම නැත්නම් මේ වන්දි මුදල් පිළිබඳව නැවත වතාවක් හිතන්න වෙනවා ගෙවන්න වෙන වන්දි මුදල් පිළිබඳව. ඊළඟට වන්දි ගැන කතා කළාම මුදලින් මනින්න පුළුවන් වන්දි තියෙනවා. හැබැයි මුදලින් මනින්න බැරි වන්දි තියෙනවා. අපි මේ කොරෝනා කාලේ ගෝලීය වසංගත කාලේ දකිනවා ලංකාවේ සමාජයේ කොයිතරම් අර්බුදයකට පත් වෙනවද සමාජ මාධ්‍ය භාවිතයෙන් නිසා. එක පැත්තකින් අපි එන්නත ලබා ගන්න කියලා කිව්වට සමහරලාට බොරු මත පැතිරෙව්වා. මේ එන්නත ලබා ගත්තම අහවල් දේ වෙන්න පුළුවන්, මේ දේ වෙන්න පුළුවන් කියලා. ඊළඟට දරුවන් නොමගට යොමු වීම කොයිතරම් ප්‍රබලද? දැන් මේක ලෝකේ පවා කතාබහට ලක් වෙන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන්ම Facebook මාධ්‍ය ජාලය දැඩි ලෙස විවේචනයට ලක් වෙනවා. Facebook සමාගමේ වැඩසටහන් දරුවන් සඳහා වඩාත් ආරක්ෂිත ස්ථාන බවට පත් කරන්න කියලා ළමා ආරක්ෂා පිළිබඳ සංවිධාන 50ක් එක්ව මාර්ක් සකර්බර්ග්ට විවෘත ලිපියක් ලියනවා. මාර්ක් සකර්බර්ග් තමයි Facebook නිර්මාතෘවරයා සහ ආයතනයේ ප්‍රධානියා. මේ ලිපියේ මූලිකත්වය ගෙන තිබෙනවා ආයතන 50ක් පමණ, සංවිධාන 50ක් පමණ. ඒ වගේම පසුගියදා මාධ්‍ය ඉදිරියට පැමිණි අනාවරණකරුවෙකු වන ෆ්‍රාන්සිස් හෝගන් විසින් Facebook සමාගමේ ක්‍රියාකාරකම් නිසා ළමයින්ගේ මානසික තත්ත්වයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් වන කරුණු මූලික කරගනිමින් මේ ලිපිය ලියවන බව ඔවුන් සඳහන් කරනවා. මේ ෆ්‍රාන්සිස් හෝගන් කියලා කියන්නේ Facebook සමාගමේම ඉහළ නිලධාරිනියක්. ඇය සමාගමෙන් ඉවත් වෙලා එළියට ඇවිල්ලා දැඩි විවේචනයක් එල්ල කළා සමාජයට Facebook මගින් සිදුවන බලපෑම පිළිබඳව. ඒක සිද්ධ වෙලා පැය කිහිපයකට පස්සේ තමයි Facebook එහෙම නැත්නම් WhatsApp ඇතුළු අන්තර්ජාල බිඳවැටීමක් සිද්ධ වෙන්නේ. හැබැයි මේ සිද්ධිය පිළිබඳව එහෙම නැත්නම් මේ කතිකාවත පිළිබඳව අද පුවත්පත විශේෂ ලිපියකුත් පළ කරනවා. දරුවන්ට හානිදායක නිෂ්පාදන ගණනාවක් Facebook මගින් සමාජගත කරලා තියෙනවා කියලා සමීක්ෂණ වලින් හෙළිදරව් වී තිබෙනවා. Facebook සමාගම කරපු සමීක්ෂණ වලින්ම හෙළිදරව් වී තිබෙනවා. ඔවුන් ජනතාවට නිකුත් කරපු බොහෝ නිෂ්පාදන අලුත් දේවල් බොහෝ දේවල් සමාජයට විශේෂම දරුවන්ට හානි කර බව. ඒ අනුව ඔවුන් විසින් මෙහිදී Facebook සමාගම වෙත යෝජනා 5ක් ඉදිරිපත් කර තිබෙනවා. මේ සමාජ බලපෑම ඉතාමත්ම වැඩි. ඒ නිසා මේක දැනගෙන අඩුතරමින් අපි කටයුතු කරන්න. චීනය සතියට පැය 1:00ක් දක්වා දරුවන්ට වීඩියෝ ගේම්ස් වල සෙල්ලම් කරන්න තිබිච්ච අවස්ථාව සතියට
පැය දක්වා අඩු කළා. දැන් ලංකාවෙත් එහෙම නියාමනයක් ඕනේ. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ඉන්නවා. ඊට පස්සේ තොරතුරු තාක්ෂණය නියාමනය කරන ආයතන තියෙනවා. මේ ආයතන වලටයි අපි මේ කියන්නේ. ඒ අතරේ තවත් කනගාටුදායක පුවතක් ඊයේ වාර්තා වෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටිය වර්ණවත් කරපු එක පැත්තකින් ගත්තාම ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රීඩකයා, ප්‍රථම ටෙස්ට් නායකයා, ප්‍රථම ටෙස්ට් පිතිකරුවා, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණක් ඉස්සෙල්ලම වාර්තා කරපු ප්‍රථම ටෙස්ට් පිතිකරුවා වගේම ප්‍රථම ටෙස්ට් පන්දු යවන්න බන්දුල වර්ණපුර කියන කීර්තිමත් ක්‍රීඩකයා ජීවන ඉනිම නිමා කළ පුවත වාර්තා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශකතාව වර්ණවත් කළ බන්දුල වර්ණපුර ජීවන ඉනිම නිමා කරයි. ඕෂිත වරහපිටිය සහ පැතුම් ශ්‍රී විජේරත්න වාර්තා කරනවා අද පුවත්පතට මේ ලිපිය. ශ්‍රී ලංකා පළමු ටෙස්ට් නායක බන්දුල වර්ණපුර මහත්මයා ඊයේ උදෑසන ජීවන ඉනිමට සමුදුන්න. අභාව ප්‍රාප්ත වන විට ඒ මහතාගේ වයස අවුරුදු 68යි. හෘදයාබාධයක් හේතුවෙන් තමයි පෞද්ගලික රෝහල් කර ඇතුළත් කර තිබෙන්නේ. හැබැයි දියවැඩියා රෝගිනුත් පෙළුණ කියලා වාර්තා කරනවා. ඒ අතරේ ජාතික පුවත්පත් මේ ශෝකය පළ කිරීම පිළිබඳව ලිපි පළ කරනවා. අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමා සෝ පළ කර තිබුණා. ඊළඟට දිව ඉන පුවත්පත බන්දුල වර්ණපුර කියන මේ වර්ණවත් ක්‍රීඩකයා පිළිබඳව මතකය අලුත් කරන දිවිසැරිය නිම කළ තනතිල්ලේ පෙරලිකාරයා බන්දුල කියලා මේ ඡායාරූප පෙළ නැවත වතාවක් පත්තරේ අරගෙන බලන්න තනතිල්ලේ පෙරලිකාරයා බන්දුල වර්ණපුර ඉතිහාසයක් කොහොමද නිර්මාණය කළේ කියලා මේ ඡායාරූප වලින් පේන්න තියෙනවා. ඒ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඊයේ බන්දුල වර්ණපුර කියන තමන්ගේ ජ්‍යෙෂ්ඨතමයා විශිෂ්ටතමයා වෙනුවෙන් කළුපටි පැළඳ තරඟය සඳහා සහභාගී වුණා. හැබැයි කළුපටි පැරැඳ තරගය සඳහා සහභාගී වුණත් නැමීබියාව පරදා ශ්‍රී ලංකාවට පහසු ජයක් ලබන්නට ඊයේ පුළුවන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ 2021 පළමු කඩුල්ල පහසුවෙන් පැන්නා. ඒ පැනපු පිම්ම ඉස්සරහට සාර්ථකව ගෙනියන්න පුළුවන් වෙයි. ඒ පිම්මෙන්ම ජයග්‍රහණය කරාම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. යළිත් අපි වත්තරමේන්තුවේ අර කාලෙකට කලින් කියපු දියකාවයි යුකුස්සගේ කතාවත් මතක් වෙනවා. MD වීරරත්නගේ කාටුන් එක මව්බිම් පුවත්පතෙන් තෝරගන්නවා. පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවට කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා එනවා ඡන්ද පෙට්ටියත් උස්සගෙන. ජනාධිපතිතුමා ඒ වෙලාවේ මොකද කරන්නේ? මේ ජනාධිපතිතුමා පැටලුණු නූල් බෝලේ ලිහන්න උත්සාහ කරද්දි මෙන්න හිටපු ජනාධිපතිතුමා යනවා ඡන්ද පෙට්ටියත් උත්සගෙන. පළාත් සභා මැතිවරණය ගැන ආණ්ඩුවට කියන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරයි. අංජනගේ කාටුන් එක තෝරගන්නවා දිනමින පුවත්පතෙන්. මහින්දානන්දද සජබේ විශ්වාස භංගයක් ගේන්න යනවලු. මහින්දානන්ද ගැන එච්චරටම විශ්වාසයක් තියාගෙන ඉඳලාද? විශ්වාස භංගයක් ගේන්න නම් විශ්වාසය තියාගෙන තියෙන්න එපා. මහින්දානන්ද ගැන ඕන තරම් කාටුන් මේ දවස්වල හොයාගන්න පුළුවන්. අපි යමුකෝ මේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පතට ගියාම මේ දවස්වල ඊළඟ කන්නේදී පඹයෙක් හිටවනවා කුමුරේ. හරි අපූරු පඹයෙක්. මේ පඹයා කවුද? මහින්දානන්ද අලුත්ගමේ ගේ කියන පඹයා තමයි අංජන ඉන්ද්‍රජිත් පේන විදිහට ඊළඟ කන්නේ ගොවියෝ තමන්ගේ කුමුරේ හිටවන්නේ. ඒ අතරේ මහින්දානන්දමතුමා කල්පනා කරනවා ෂා ගොවි ජනතාව අතරේ මං කොයිතරම් ජනප්‍රියද? හැමතැනම මම. ලබන කන්නේ ඉඳලා වීවලට රුපියල් 70ක් දෙනවා කියලා මහින්දානන්ද කියනවා. මේ තෝරගන්නේ හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක. මහින්දානන්ද අලුත්ගම කැමතිවරයා කියනවා ලබන කන්නේ ඉඳලා රුපියල් 70ක් දෙනවා කියලා වීවලට. ඩඩ්ලිගේ වැඩේ මහින්දානන්ද කරන්න ගිහින්ද? ඩඩ්ලිගේ වැඩේ මහින්දානන්ද කරන්න ගිහින්ද සර්? මේ අහන්නේ හුරේරා. ආයේ තව හොය බැලුවමත් බොහෝ තියෙනවා කාටුන්. ඒ අතර MD වීරරත්නගේ මරිසපාල පොකට් කාටුනේ තෝරගන්නවා දිලුම් අමුණුගම කියනවා ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු නම් වන්න බැරිලු. බැහැයි කියලා බැහැයි කියලා ගොඩක් දේවල් කළේ. ඒ අතර රංචගොඩ ළමයාගෙන් අද පත්තරමේන්තුවට විරාමයේ තියෙනවා. රංචගොඩ ළමයා කවි දෙකක් කියනවා. කාටද මේ කවි දෙක කියන්නේ? දවසින් දවස මේ බිම පොඩි දරුවන්ට නුසුදුසු බිමක් වන පුවත්ය හැම පැත්තෙන්. එක පැයකට එක දරුවකු වන ගණනේ දූෂණයට ලක්වන තරමට දරුණුයි. ඉතින් මොකද කරන්නේ? දරුවනි නුඹේ සතුරන් වන්නේ බොහොම ලෙන්ගතු වගේ පෙන්වන වැඩිහිටියෝය. උන්ගේම් බේරී ඉන්නට වැඩියෙන් උපාශීලී වෙන්නට හිතට ගනිව්. දරුවනි උපාශීලී වෙන්නට හිතට ගනිව්. අදට විරාමය.
හෙට මුණ ගැහෙන්නේ නෑ. හෙට පුන් පොහෝ දිනය අපි නැවත හෙටින් පස්සේ උදාවන දවසක මුණ ගැහෙමු. ආයුබෝවන්.